ආයුබෝවන් දුවේ පුතේ අපි අද කෘෂි විද්‍යාව උසස් පෙළ සිසුන්ට බහුවර්ණ විවරණය කොටස කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි යමු පළවෙනි ප්‍රශ්නයට. එහෙමනම් බලමු පළවෙනි ප්‍රශ්නය. 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතෙහි කාර්යයක් වනුයේ. එතකොට පුතාලා දැනගන්න ඕනේ මේ ඉඩම් සම්බන්ධ කුඹුරු ඉඩම් කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධ පනතවල් ටිකක් තියෙනවා. එතකොට මේ පනතවල් ටික ගැන පොඩ්ඩක් අවබෝධයක් තියෙන්න ඕනි. එහෙම තියෙනවා නම් තමයි පුතේ මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. අපි බලමු 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ කාර්යයක් වනුයේ කුඹුරු ඉඩම් ඒකාබද්ධ කිරීම, කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධ නාම ලේඛන තැනීම, උපරිමයට වැඩි කෘෂිකාර්මිකයන් රජයට පවරා ගැනීම, ගොවිකාරික සභාක්‍රමය ස්ථාපිත කිරීම, අද ගොවියා සුරක්ෂිත කිරීම. අපි බලමු මේ වගේ මොන උත්තරේද නිවැරදිව තියෙන්නේ කියලා. ඊට කලින් අපි බලමු මේ පනතවල් මොනවද, ඒ වගේ කාර්යයන් මොනවද කියලා චුට්ටක් අපි ඉගෙනගෙන ඉමු. එහෙමනම් අපි බලමු දුවේ පුතේ ඉඩම් සම්බන්ධ පනත්. ඉඩම් සම්බන්ධ පනත් හතරක් මේකේ සඳහන් වෙනවා. 1958 අංක 1 දරන කුඹුරු පනත, 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත, ඒක තමයි අපේ ප්‍රශ්නේ තිබ්බේ. එතකොට 1973 අංක 42 දරන කෘෂි ඉඩම් පනත, එතකොට 1975 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ සංශෝධන පනත. අන්න ඒ විදිහට ඉඩම් සම්බන්ධ පනත් හතරක් ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි බලමු 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත. ඔන්න හොඳට බලා ගන්න මේකේ මොනවද අරමුණ කියලා. මේකේ අරමුණ තමයි යම් තැනැත්තෙකුට අයිති උපරිමයට වැඩි කෘෂි ඉඩම්. යම් තැනැත්තෙකුට අයිති උපරිමයට වැඩි කෘෂි ඉඩම් රජයට පවරා ගැනීම. ඊට පස්සේ පවරාගෙන මොකද කරන්නේ පුතේ? ඒ වගේ නිෂ්පාදනයේ උපරිම වෙන විදියට ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම රැකියා ප්‍රමාණයත් උපරිම වෙන විදියට මේ රජයට ගත්ත ඉඩම් ප්‍රයෝජනයට ගන්නවා. ඒක තමයි ඒකේ අරමුණ. එහෙමනම් අපි දැනගන්න ඕනේ මොකක්ද මේ උපරිමය කියලා. එතකොට උපරිමයට වැඩි ඒවනේ ගන්නෙ. එතකොට කුඹුරු ඉඩම් නම් උපරිමය තමයි වර්ග කිලෝමීටර 0.1. ඊට වඩා වැඩියෙන් තියනවා නම් රජයට ඒව ගැනීමේ හැකියාව තියනවා. ඒව පවරා ගන්නවා රජයට. එතකොට ගොඩ ඉඩම් නම් වර්ග කිලෝමීටර 0.2ට වඩා වැඩි ඒව තමයි රජයට පවරා ගන්නෙ. එතකොට ඒ විදිහට රජයට පවරාගත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් තමයි පාලනය කරලා තියෙන්නේ. එතකොට මේ පනතෙන් කිහිප දෙනෙකු සතු ඉඩම් විශාල ප්‍රමාණයක් කෘෂි නිෂ්පාදනයට නොයදූ හිස් ඉඩම් ලෙස තිබීම වැළැක්වීම අරමුණ වෙනවා. එතකොට මෙතෙන්දි පුතේ මේ විදියට තියෙන කුඹුරු ඉඩම් වගා කරන්න නැතුව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තනි පුජ්‍යලයකට වගා කරන්න බෑනේ විශාල ප්‍රමාණයක්. එතකොට විශාල ඉඩම් ප්‍රමාණයක් හිස් ඉඩම් විදියට තියෙන්න පුළුවන්. ගොඩ ඉඩමුත් ඒ වගේ වගා කරන්නේ නැතුව හිස් ඉඩම් විදියට තියෙන්න පුළුවන්. එතකොට ඒවා නිෂ්පාදනයේට දායකත්වයක් කෘෂි නිෂ්පාදනයේට දායකත්වයක් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒක ඒක නැතිකරන්න හිස් ඉඩම් කෘෂි නිෂ්පාදනයේට නොයදූ හිස් ඉඩම් ප්‍රමාණය අඩු කරන්න තමයි දුවේ පුතේ මේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට උත්තරෙත් පැහැදිලි. උපරිමයට වැඩි කෘෂි ඉඩම් රජයට පවරා ගැනීම කියන පිළිතුර තමයි අපිට ඒකට ගන්න වෙන්නේ. කමන්නේ අපි අනිත් පනත්වල කාර්යයන් ටික අපි අද ඉගෙන ගනිමු. එහෙමනම් අපි බලමු 1958 අංක 1 දරන කුඹුරු පනත. ඒ කුඹුරු පනතෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ කුඹුරු පනතෙන් සිද්ධ වෙන්නේ දුවේ පුතේ අඳ ගොවියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ඒ වගේම කුඹුරු ඉඩම් තියෙන ඒවා ඒකාබද්ධ කිරීම. ඒ කියන්නේ තනි විදියට තියෙන එක නෙවෙයි, ඒවා ඒකාබද්ධ කිරීම. ඊට පස්සේ ගොවිකාරක සභා ක්‍රමය ව්‍යවස්ථාපිත කිරීම.
එතකොට කුඹුරු ඉඩම් පිළිබඳ නාම ලේඛන සකස් කිරීම. එතකොට ඒවා අයිති වෙන්නේ කුඹුරු පනතට. එතකොට අපි උත්තරෙත් තිබුණානේ එද නාම ලේඛන සකස් කිරීම කියලා එකක්. එතකොට මේවා අයිති වෙන්නේ කුඹුරු පනතට. 1973 අංක 42 දරන කෘෂි ඉඩම් පනත. අපි කලින් බැලුවේ කුඹුරු පනතනේ පුතේ. දැන් අපි බලන්නේ කෘෂි ඉඩම් පනත. එතකොට 1972 අපි බැලුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත නේද? දැන් අපි බලන්නේ කෘෂි ඉඩම් පනත කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒකේ මොකක්ද කියන්නේ? ශේෂ්ත්‍රයේ කුඹුරු ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය පිළිබඳවත්, රුචි සංවර්ධනය ඇති කිරීම පිළිබඳවත්, රුචි ඵලදා වර්ධන පනත සමග ක්‍රියාත්මක කිරීමට නීති සමූහයක් ඇති කර ඇත කියලා කියනවා. එතකොට කුඹුරු ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය පිළිබඳ නීති තියෙනවා. එතකොට කෘෂි ඉඩම් සංවර්ධනය කිරීම සම්බන්ධ නීති තියෙනවා. එතකොට කෘෂි ඵලදා වර්ධන පනතත් එක්ක ක්‍රියාත්මක කරන නීති සමූහයක් තියෙනවා. එතකොට මේ පනත මගින් අද ගොවියන්ගේ පසු අයිතිය පැවරීමේ ක්‍රමයක් ඇති වෙනවා. පසු අයිතිය කාටද දෙන්නේ කියන එක. ඊට පස්සේ අද ගොවීන් ඉඩම් හිමියාට ගෙවිය යුතු ප්‍රවේණිය පිළිබඳ නිශ්චිත. ඉඩම් හිමියාට අද ගොවිය කොච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕනද? ඒ වගේ දේවල් තීරණය වෙනවා මේ කෘෂි ඉඩම් පනතේදී. එතකොට ගොවිකාරක සභා පිහිටුවීමට විධි විධාන සැලැස්සෙනවා. ඒ වගේම ගොවීන්ට බැංකු ණය සැපීමේදී සුරක්ෂිත බවක් ඇති කිරීමට විධි විධාන සලස්සලා තියෙනවා. ඒකට කෘෂි ඉඩම් පනත ගොඩාක් වැදගත් කෘෂිකාර්මික සංවර්ධනයක් සඳහා. එවන අපි බලමු අපි 4 වෙනියට කතා කරන පනත සම්බන්ධයෙන් 1975 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ සංශෝධන පනත. එතකොට උතාලා දන්නවා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ඇති වුණේ 1972. දැන් ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ සංශෝධන පනත ඇති වෙලා තියෙන්නේ 1975. එතකොට මේ පනතින් බලාපොරොත්තු වෙන්නේ පුතේ බොහොම වැදගත් කාරණාවක්. ඒක තමයි විදේශීය සමාගම් සතු වතු රජයට පවරා ගැනීම. එතකොට රජයට පවරා ගන්නවා විතරක් නෙවෙයි පුතේ, ඒ වගේ පවරාගත්ත වතු කෘෂිකාර්මික කටයුතු වලට යොදවනවා. එහෙම නැත්නම් පුතේ ඉඩම් නැති අය ඉන්නවා. ඉඩම් නැති අයට පවරලා දෙනවා. එහෙම නැත්නම් රාජ්‍ය වැවිලි සංස්ථාවට පවරලා දෙනවා. එහෙම නැත්නම් යම්කිසි ගොවිපලක් හා වැවිලි කාර්යයක් කිරීමට යොදා ගන්නවා. එහෙම නැත්නම් ගම් පුළුල් කිරීමට වගේ දෙයකට මේ වතු යොදා ගන්නවා. පොදු කාර්යයන්ට යොදා ගන්නවා. ඒතකොට බොහොම හොඳ දෙයක් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට විදේශීය සමාගම් සතු වතු පවරාගෙන ඒවා කෘෂිකාර්මික කටයුතු වලට දීම හෝ ඉඩම් නැති අයට දීම, එහෙම නැත්නම් පොදු කාර්යයකට යොදා ගැනීම වගේ දේවල් තමයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ සංශෝධන පනතෙන් සිදු වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔයාලට දැන් උත්තරේ පැහැදිලි. 1972 අංක 1 දරන ඉඩම් සංස්කරණ පනතේ කාර්යයක් වනුයේ මොකද්ද? උපරිමයට වැඩි කෘෂිකාර්මික ඉඩම් රජයට පවරා ගැනීම. එතකොට අනිත් ඒවාත් දැන් පුතාලා දාන්නවා කුඹුරු ඉඩම් ඒකාබද්ධ කරන්නේ මොන පනතෙන්ද? එතකොට කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධ නාම ලේඛන, කුඹුරු ඉඩම් සම්බන්ධ නාම ලේඛන තනන්නේ මොන පනතෙන්ද? එතකොට ගොවිකාරක සභා ක්‍රමය ස්ථාපිත කරේ මොන පනතෙන්ද? අද ගොවියා සුරක්ෂිත කරේ මොන පනතෙන්ද? අන්න ඒවා දුවලා පුතාලා දානවා. එතකොට මේවා නැවත මගේ වීඩියෝ එක ආයෙත් අර ආපස්සට ගිහිල්ලා බැලුවොත් පුතේ මේවා ඔයාලට සනාථ කරගන්න පුළුවන්. ඒ විදිහට ප්‍රැක්ටිස් කරගන්න. එතකොට මේ ඒ කොටස එතනින්ම පුතාලාට මතක තියාගන්න පුළුවන්නේ. ඒ විදිහෙන් කරගන්න. එහෙනම් මේකට උත්තරේ එන්න ඕනේ 3 වෙනි උත්තරය. අපි යමු දුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නෙට. මේ රූපයෙන් දැක්වෙන්නේ සූර්ය දීප්තමානයයි සටහන් නොවන වර්ෂාමානයයි වාෂ්පීකරණ තැටියයි සටහන් වන වර්ෂාමානයයි අනිල මානයයි. සමහරවිට පුතාලට මේකට උත්තරේ කෙලින්ම ගන්න පුළුවන්කම ඇති. ඒ වුණත් අපි බලමු කොහොමද අපි මේ උත්තරේට ළඟා වෙන්නේ කියලා. දැන් බලන්න දුවේ පුතේ මෙතන තියෙනවා වර්ෂාමාන දෙකක්. එතකොට පළවෙනි වර්ෂාමානය තමයි සටහන් නොවන වර්ෂාමානය. එතකොට ඒක මිනුම් සරාවකට තමයි මේ වතුර
එකතු වෙන්නේ. ඊට පස්සේ ඒකේ එකතු වෙලා තියෙන උසෙන් අපි ගණන් කරන්නේ කොච්චර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවද කියලා. එතකොට සටහන් වන වර්ෂාමානයෙන් වෙන්නේ මොකද්ද? මේ විදිහේ ප්‍රස්ථාර කොලයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ දර්ශකයක් තියෙනවා. ඒකෙන් ඉහළ පහළ යෑමෙන් වර්ෂාපතනයේ අඩු වැඩි වීම සම්බන්ධ ලකුණු වෙනවා. එතකොට මේක හොඳ ක්‍රමයක්. අපිට මේ වර්ෂාපතනයේ ප්‍රමාණය සහ වර්ෂාපතනයේ තීව්‍රතාවය කියන දෙකම මේකෙන් බලා ගන්න පුළුවන්. නමුත් සටහන් නොවන වර්ෂාමානයෙන් මේ විදිහට බලා ගන්න බෑ. එතකොට අපේ ප්‍රශ්නේ තිබෙත් මෙන්න මේ සටහන් වන වර්ෂාමානයක් කියලා දැන් පුතාලට පැහැදිලි. එහෙමනම් දුවේ පුතේ මේකට උත්තරේ වෙන්න ඕනේ. මේ රූපයෙන් දැක්වෙන්නේ සටහන් වන වර්ෂාමානයයි. 4 වෙනි උත්තරය. අපි 3 වෙනි ප්‍රශ්නෙට යමු. සරල වර්ෂාමානය කාලගුණ ඒකකය තුල ස්ථාපනය කිරීමේදී. බලමු සරල වර්ෂාමානයක් කාලගුණ ඒකකය තුල ස්ථාපනය කරනකොට තියෙන්න ඕන විදිය තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒකේ හරි උත්තර එකක් තියෙනවා. අපි බලමු. පොළව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට උස සෙන්ටිමීටර් 300 වනසේ ස්ථාපනය කළ යුතුයි. අනිත් එක පොළව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට උස මිලිමීටර් 300 වනසේ ස්ථාපනය කළ යුතුයි. තුන්වෙනි උත්තරේ උස මිලිමීටර් 270 වනසේ ස්ථාපනය කළ යුතුයි. හතරවෙනි උත්තර පොළව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට උස මිලිමීටර් 210ක් වනසේ ස්ථාපනය කළ යුතුයි. පස්වෙනි එක පොළව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට උස මිලිමීටර් 157ක් වනසේ ස්ථාපනය කළ යුතුය. දැන් පුතාලට මෙතන උත්තර වර්ග කීපයක්ම තියෙනවා නේද? එතකොට උත්තර වර්ග 5ක්ම තියෙනවා. එතකොට මේ අංක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙනම් මේක නිවැරදිවම දැනගන්න ඕන. දැන් පුතාලා උත්තරේ දන්නවත් ඇති. පුතාලා දැන් උත්තරේ තෝරලා තියාගන්න. එහෙනම් අපි යමු කොහොමද මේ උත්තරේ ගන්න. එතකොට සරල වර්ෂාමානයේ කාලගුණ එකකය තුල ස්ථාපනය කරනකොට පුතේ මෙන්න මේ විදිහට බිම් මට්ටමේ ඉඳලා වර්ෂාමානයේ ඉහළ ධාරයට උස සෙන්ටිමීටර් 30ක් විදියට දක්වලා තියෙනවා. එහෙනම් පුතේ සෙන්ටිමීටර් 30 කියලා කියන්නේ මිලිමීටර නම් පුතේ 300. නමුත් ඒකේ එක උත්තරයක් තිබ්බා සෙන්ටිමීටර් 300 කියලා. අපිට ඒක ගන්න බෑ නේද? එhmenan උත්තරේ වෙන්න ඕනේ මොකද්ද පුතේ? මේ බිම් මට්ටමේ ඉඳලා ඉහළ ධාරයට සරල වර්ෂාමානයේ ඉහළ ධාරයට උස සෙන්ටිමීටර් 30 එහෙම නැත්නම් මිලිමීටර් 300 වෙන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕන මොකද්ද? පොළව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට උස මිලිමීටර් 300 වනසේ ස්ථාපනය කළ යුතුයි. එතකොට සෙන්ටිමීටර් 300 කියන එක වැරදි නේද පුතේ? සෙන්ටිමීටර් නම් 30 කියලා තමයි එන්න ඕනේ. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි එක. එතකොට මේ රූපයෙන් පෙන්වන්නේ දුවේ පුතේ කාලගුණ මධ්‍යස්ථානයක් පිහිටවලා තියෙන හැටි. එතකොට මේ කාලගුණ මධ්‍යස්ථානයේ බිම බලන්න පුතේ මේක සමතල භූමියක්. එතකොට තනකොළ වවලා තියෙනවා. එතකොට මේ කාලගුණ උපකරණ පිහිටවලා තියෙන තැන් දුරින් මේ විදිහට පිහිටවලා තියෙනවා. එතකොට මේ වගේ සම්මත දුරවල් තියෙනවා. එතකොට සම්මත උසවල් තියෙනවා. එතකොට මේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ දේවල්. එතකොට මේ වගේ තමයි කාලගුණ මධ්‍යස්ථානයක් පුතාලට දැක ගන්න ලැබෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ අපි බලමු. පහත සඳහන් වන්නේ පාංශු ජීර්ණයේ සාධකයක් වන සජලනයයි. මේ සම්බන්ධව නිවැරදි වනුයේ. එතකොට බලන්න පුතේ මෙතන හීමටයිට් වලට ජල අණු 3ක් එකතු වෙලා තියෙනවා. හීමටයිට් අණු 2කට ජල අණු 3ක් එකතු වෙලා ලිමොනයිට් හැදිලා තියෙනවා. ලිමොනයිට් හැදෙනකොට ජලය සහිත වීම තමයි වෙලා තියෙන්නේ. හීමටයිට් වලට ජලය උරා ගැනීම. ජලය සහිත වෙලා වීම තියෙන්නේ. ඒකයි ජලනය කියලා කියන්නේ. එතකොට දැන් අපිට මේ සම්බන්ධයෙන් නිවැරදි වනුයේ කියලා උත්තර 5ක් තියෙනවා බලමු. සජල ඛනිජ විජලනය වීමෙන් බොහෝ විට නැවත මුල් ඛනිජය ලබා දිය හැකිය. එතකොට මේ ලිමොනයිට් කියන එක විජලනය කරොත් අපිට නැවත හීමටයිට් ගන්න පුළුවන් කියලා තමයි එකෙන් කියන්නේ. දෙවෙනි එක ඛනිජ අණු තුලට ජලය අවශෝෂණය කර ගැනීමෙන්
එහි වර්ණය වෙනස් වී එහි අණුක ව්‍යුහයේද වෙනස් නොවේ. එතකොට කණිජ අණු තුනට ජලය අවශෝෂණය වෙනකොට ඒකේ වර්ණය වෙනස් වෙනවලු. වර්ණය වෙනස් වෙනවලු අණුක ව්‍යුහය වෙනස් වෙන්නේ නැල්ලු නමුත්. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක සජල වීමෙන් එහි පරිමාව වැඩි වීමෙන් පාෂාණයේ ඇති අනෙක් කණිජ මත පීඩනයක් ඇති නොවේ. එතකොට සජල වෙනකොට ඒ කණිජ ඒ පාෂාණයේ පරිමාව වැඩි වෙනවා. වැඩි වෙනකොට ඒක නිසා අනිත් කණිජ මත පීඩනයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි මේක කියන්නේ. එතකොට හීමටයිට් කහ පාටයිලු, ලිමනයිට් රතු පාටයිලු. ඊළඟට පස්වෙනි එක යම් රසායනික සංයෝගයේ අණුවකට ජල අණු සමග ප්‍රතික්‍රියා කිරීම සජලනය ලෙස හැදින්වේ කියලා කියනවා. ජල අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරොත් තමයි සජලනය කියලා කියන්නේ. කියලා තමයි තියෙන්නේ. අපි බලමු එහෙනම් නිවැරදිම උත්තරේ කොහොමද හොයාගන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවද ඔය පුතේ පාෂාණකින් පසක් හැදීමේ ක්‍රියාවලියේදී පාෂාණ ජීර්ණය සහ පාංශු ජනනය කියන කොටස් දෙකම ඒ කාර්යාවලියන් දෙකම සිද්ධ වෙනවා. එතකොට පාෂාණ ජීර්ණයේ පාංශු මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. මාතෘ ද්‍රව්‍ය තවදුරටත් ජීර්ණයෙන් තමයි පුතේ. ඒ කියන්නේ පාංශු ජනනයෙන් තමයි පස කියන එක හැදෙන්නේ. අන්න එතකොට මේ පාංශු ජීර්ණය කියන එක සිද්ධ වෙනවා ආකාර දෙකකට ආකාර තුනකට භෞතික ජීර්ණය, රසායනික ජීර්ණය හා ජෛවික ජීර්ණය කියලා. එතකොට මෙතෙන්දි භෞතික ජීර්ණය වෙනකොට එතනදී ජලය හේතුවක් වෙනවා භෞතික ජීර්ණය වෙන්න, සුලඟ සහ උෂ්ණත්වය ඇති වෙන වෙනස් වීම හේතු වෙනවා පාංශු ජීර්ණය වෙන්න. ඒ වගේම රසායනික ජීර්ණය කියන එක සිද්ධ වෙනකොට ද්‍රාවණය වීම, සජලනය වීම, ජල විච්ඡේදනය, ඔක්සිහරණය, කීලේටකරණය, ඔක්සිහරණය කියන ක්‍රියාවලි වැදගත් වෙනවා පාෂාණය ජීර්ණය වෙන්න. එතකොට ඒ යටතේ එන සජලනය වීම තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. මේ ජලය උරා ගැනීම. එතකොට බලන්න හීමටයිට් කණිජ අණු තුනට ජලය අවශෝෂණය කරගනී. හීමටයිට් කණිජ අණු වලට ජලය අවශෝෂණය කරගන්නවා. මෙන්න මේ වෙලාවේදී ඒ කණිජයේ වර්ණයක් වෙනස් වෙනවා, අණුක ව්‍යුහයක් වෙනස් වෙනවා. එතකොට අර උත්තරේ තිබ්බේ වර්ණය වෙනස් වෙනවා, අණුක ව්‍යුහය වෙනස් නොවේ කියලා. ඒ උත්තරේ අපිට ගන්න බෑ. එතකොට සජල සංයෝගයේ විජල සංයෝගයට වඩා සජල සංයෝගයේ විජල සංයෝගයට වඩා පරිමාවෙනුත් බරෙනුත් වැඩි වෙනවා. ඒක අනිත් එක. එතකොට එකම පාෂාණයේ කණ්ඩ වර්ග රාශියක් පිළිලා දෙනවා. දැන් හීමටයිට් අපිට ජලය උරාගත්තට පස්සේ ඒක සජල වෙලා ඒකේ පරිමාව වැඩි වෙලා පාෂාණයේ තියෙන අනිත් කණිජ මත එතකොට මොකද කරන්නේ? පීඩනයක් ඇති කරනවා. එතකොට අර උත්තරයේ තිබ්බ පීඩනයක් ඇති කරන්නේ නැහැ කියලා. පරිමාව වැඩි වුණාට පීඩනයක් ඇති කරන්නේ නැහැ කියලා. නමුත් මේක ඒක වැරදි. අනිත් කණ්ඩ මත පීඩනයක් ඇති කරනවා. එතකොට මේ පීඩනය ඇති කරනකොට පුතේ බන්ධනකාරක කැඩිලා ඒ පාෂාණ පුපුරලා යනවා. එතකොට ඒක පාෂාණ ජීර්ණයට හේතුවක් වෙනවා. එතකොට මේ සජල සංයෝග ගොඩක් මුල්දු හින්දා ජීර්ණය ඉක්මන් වෙනවා. එතකොට මේ සජල කණිජ විජලනය වුණොත් පුතේ නැවත මුල් කණිජයම ලබා ගන්න පුළුවන්. එතකොට ඒ උත්තරේ නම් තිබුණා ඔයාලට මතක ඇති. එහෙනම් අපි බලමු. එහෙනම් අපි උත්තරේ බලමු පුතේ. සජල කණිජ විජලනය වීමෙන් බොහෝ විට නැවත මුල් කණිජය ලබා දිය හැකිය. ඒ උත්තරේ අපිට බාර ගන්න පුළුවන්. ඊළඟට කණිජ අණු තුළට ජලය අවශෝෂණය කර ගැනීමෙන් ඒ වර්ණය වෙනස් වී ඒ අණුක ව්‍යුහයට වෙනස් නොවේ. අණුක ව්‍යුහයක් වෙනස් වෙනවා පුතේ. මේ උත්තරේ බාර ගන්න බෑ. එතකොට සජල වීමේ පරිමාව වැඩි වීමෙන් පාෂාණයේ ඇති අනිත් කණිජ මත පීඩනයක් ඇති කරයි. මේකේ තියෙන්නේ ඇති නොවේ කියලා. එතකොට හීමටයිට් රතු පාටයි පුතේ, ලිමනයිට් කහ පාටයි. එතකොට මේ දෙක මාරු කරලා දාලා තියෙන ඉඳ මේ උත්තරේ වැරදි. එතන යම් රසායනික සංයෝග අණුකට ජල අණු සමග ප්‍රතික්‍රියා කිරීම සජලනය ලෙස ඇඳින්නේ. ප්‍රතික්‍රියා කිරීම නෙමෙයි පුතේ, ජල අණු උරා ගැනීමයි සිද්ධ වෙන්නේ. එතකොට ජල අණු එකතු වීම සිද්ධ වෙන්නේ, ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ සජලනයේදී. එහෙනම් ඒ උත්තරේ බාර ගන්නත් බෑ. එවනම් නිවැරදි උත්තරේ වෙන්නේ පුතේ 1. පළවෙනි එක. පස්වෙනි ප්‍රශ්නයට යමු. නයිට්‍රොසොමනාස් බැක්ටීරියා නයිට්‍රයිට නයිට්‍රේට බවට පත් කරයි. ඇමෝනියම් අයන නයිට්‍රයිට බවට පත් කරයි. ඇමයිනෝ අම්ල ඇමෝනියා බවට පත් කරයි. නයිට්‍රේට නයිට්‍රජන් බවට පත් කරයි.
නයිට්‍රයිට් නයිට්‍රජන් බවට පත් කරයි. එතකොට මේකේ එක උත්තරයක් හරි. එමනම් අපි දැනගෙන ඉන්න ඕන පුතේ මේ නයිට්‍රෝසොමනස් බැක්ටීරියා මොකද්ද කරන්නේ කියලා. එහෙනම් අපි බලමු මේ නයිට්‍රෝසොමනස් බැක්ටීරියා මොකද්ද කරන්නේ කියලා. ඊට කලින් අපි බලමු මේ පස තුල ඉන්න බැක්ටීරියාවන් ආකාර කීපයකට අපිට බෙදන්න පුළුවන්, වර්ගීකරණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඇමෝනීකරණ බැක්ටීරියා, නයිට්‍රීකරණ බැක්ටීරියා, නයිට්‍රීහරණ බැක්ටීරියා, නයිට්‍රජන් තිරකරණ බැක්ටීරියා. අපි බලමු දැන් ඇමෝනීකරණ බැක්ටීරියා මොකද්ද කරන්නේ කියලා. දැන් කාබනික ද්‍රව්‍යවල තියෙන්න පුළුවන් මොනවද? ඇමයිනෝ අම්ල. පස්සේ තියෙන කාබනික ද්‍රව්‍යවල තියෙනවා ඇමයිනෝ අම්ල. එතකොට මේ ඇමයිනෝ අම්ල ඇමෝනීකරණ බැක්ටීරියා මගින් ඇමෝනියා හරි ඇමෝනියම් අයන බවට හරි පත් කිරීම තමයි පුතේ ඇමෝනීකරණ බැක්ටීරියා කියන්නේ. එතකොට ඒ නමෙන්ම පැහැදිලි ඒකනේ ඇමෝනීකරණ. කියන්නේ ඇමෝනියා හදන නේද? ඇමෝනීකරණ බැක්ටීරියා. ඊට පස්සේ අපි බලමු නයිට්‍රීකරණ බැක්ටීරියා මොකද්ද කරන්නේ කියලා. දැන් ඇමෝනීකරණ බැක්ටීරියා ඇමයිනෝ අම්ල ඇමෝනියා එහෙම නැත්නම් ඇමෝනියම් අම්ල බවට පත් කරා. දැන් මේවට යම්කිසි ක්‍රියාදාමයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාදාමය සිද්ධ වෙන්න තමයි නයිට්‍රීකරණය කියන එක තියෙන්නේ. එතකොට ඒ නයිට්‍රීකරණ බැක්ටීරියා තමයි මේ ඇමෝනියා එහෙම නැත්නම් ඇමෝනියම් අයන මේ නයිට්‍රෝසොමනස් ස්පීසීස් එහෙම නැත්නම් නයිට්‍රොකොකස් ස්පීසීස් මගින් නයිට්‍රයිට බවට පත් කරනවා. ඒක තමයි නයිට්‍රීකරණ බැක්ටීරියා ඉස්සල්ලාම කරන්නේ. නයිට්‍රෝසොමනස් නයිට්‍රොකොකස් මගින් තමයි ඇමෝනියා එහෙම නැත්නම් ඇමෝනියම් අයන නයිට්‍රයිට බවට පත් කරන්නේ. ඊට පස්සේ මේ නයිට්‍රයිට ආයත් නයිට්‍රීකරණය වෙනවා. නයිට්‍රීකරණ බැක්ටීරියාගේ ක්‍රියාකාරීත්වයෙන් මේ නයිට්‍රයිට නයිට්‍රේට බවට පත් කරනවා. නයිට්‍රේට බවට පත් කරනවා. නයිට්‍රෝබැක්ටර් මගින්. එතකොට මේ නයිට්‍රීකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ස්වායෝ බැක්ටීරියාවන් විසින්. අපි ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මේ නයිට්‍රේට තමයි පසට උරා ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන නයිට්‍රජන් පෝෂකය. එතකොට ඊට පස්සේ පුතේ දැන් මෙතන සිද්ධ වුණේ කාබනික නයිට්‍රජන් ඇමෝනීකරණයෙන් ඇමෝනියම් අයන බවට පත් වෙනවා. ඊට පස්සේ ඒවා පුළුවන් කෙලින්ම මැඩිකල් වලට අවශෝෂණය කරන්නත් පුළුවන්. එහෙම අවශෝෂණය කරන්නේ නැතුව ඉතුරු වෙන කොටස් ටික නයිට්‍රෝසොමනස් නයිට්‍රොකොකස් මගින් නයිට්‍රයිට බවට පත් කරනවා. ඊට පස්සේ නයිට්‍රයිට නයිට්‍රෝබැක්ටර් මගින් නයිට්‍රේට බවට පත් කරනවා. එතන සමහර අවස්ථාවලදී මේ නයිට්‍රයිට නයිට්‍රජන් වායුව බවට පත් වෙන අවස්ථා තියෙනවා. එහෙමනම් පුතේ ඔන්න ඇමෝනීකරණ බැක්ටීරියා සහ නයිට්‍රීකරණ බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලි. අපේ ප්‍රශ්නේ තිබුණේ නයිට්‍රෝසොමනස් ගැන. එහෙනම් නයිට්‍රෝසොමනස් කරන්නේ ඇමෝනියම් හෝ ඇමෝනියම් අයන නයිට්‍රයිට බවට පත් කරන එක. ඊට පස්සේ අපි බලමු නයිට්‍රීහරණ බැක්ටීරියා මොකද්ද කරන්නේ කියලා. නයිට්‍රීහරණ බැක්ටීරියා නයිට්‍රේට නයිට්‍රජන් වායුව බවට පත් කරනවා. එතකොට ඒකට තියෙන බැක්ටීරියා තමයි සියුඩෝමෝනාස් ඩිනයිට්‍රිෆිකන්ස්, තයෝබැසිලස් ඩිනයිට්‍රිෆිකන්ස්, මයික්‍රෝකොකස් ඩිනයිට්‍රිෆිකන්ස්. එතකොට මේ ඩිනයිට්‍රිෆිකන්ස් කියන බැක්ටීරියාවල් තමයි නයිට්‍රේට නයිට්‍රජන් වායුව බවට පත් කරන්නේ. ඊට පස්සේ පුතේ නයිට්‍රජන් තිරකරන බැක්ටීරියා ආකාර දෙකක් තියෙනවා. සහජීවී ආකාර සහ නිදහසේ ජීවත් වෙන ආකාර කියලා. එතකොට සහජීවී ආකාර තමයි අපි පුතේ ඔය රයිසෝබියම් බැක්ටීරියා කියලා එහෙම කියන්නේ ඒගොල්ලෝ සහජීවී. එතකොට නිදහසේ ජීවත් වෙන අය තමයි ඇසොටෝබැක්ටර්, ක්ලොස්ට්‍රීඩියම් කියන අය. එතකොට මේගොල්ලෝ සාමාන්‍ය පසේ නයිට්‍රජන් තිර කරනවා. එතකොට ඇසොටෝබැක්ටර් කියන කෙනා සායු ලෙස නයිට්‍රජන් තිර කරනවා. හැබැයි යා ෆොස්ෆේට් ඌනතාවයට වඩා සංවේදී මේ ඇසොටෝබැක්ටර් හොඳට ෆොස්ෆේට් තියෙන්න ඕනේ ක්‍රියාකාරීත්වයට. එතකොට ක්ලොස්ට්‍රීඩියම් කියන කෙනා නිර්වායු. එයා ආම්ලික පසෙත් එයාට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ කරුණු කාරණා දුවල පුතාලා දැනගෙන ඉන්න ඕනි.
මතකයේ රඳව ගන්න ඒ කරුණු කාරණා. එහෙනම් අපි උත්තරේ බලමු. නයිට්‍රෝසොමනස් බැක්ටීරියා මොකද්ද? ඇමෝනියම් අයන නයිට්‍රයිට බවට පත් කරයි. එතකොට පුතාලා දන්නවා දැන් ඇමයිනෝ අම්ල ඇමෝනියා බවට පත් කරන්නේ ඇමෝනීකරණ බැක්ටීරියා කියලා. එතකොට නයිට්‍රේට් නයිට්‍රජන් බවට පත් කරන්නේ කවුද? නයිට්‍රි හරණ බැක්ටීරියා නේද? මම කිව්වේ අර ඩීනයිට්‍රිෆිකන්ස් කියලා ඒගොල්ලෝ. අන්න ඒ විදිහට මේ කරුණු කාරණා පුතාලා හොඳට මතක තියාගන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න හැකියාව තියෙනවා. 6 වෙනි ප්‍රශ්නය ශාකවලට ප්‍රයෝජනයට ගත හැකි ලෙස පසට ජලය ලැබෙන ආකාරයකි. ගැඹුරු වැස්සීම, ජල වහනය, මතු පිට ආපදාවය, ඇතුල් කාන්දු වීම, වාෂ්පීභවනය. එන ශාකවලට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ජලය ලැබෙන ආකාරය. දැන් ගැඹුරු වැස්සීමේදී මොකද වෙන්නේ? ඇතුළට පසේ ඇතුළට ගැඹුරු ස්තර කරා ජලය ගමන් කරනවා. එතකොට ජල වහනය, මතු පිට ආපදාවය, ඇතුල් කාන්දු වීම, වාෂ්පීභවනය. අපි මේ දේවල් තවදුරටත් බලමු. පුතාලට මතක තියාගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒක නිසා අපි තවදුරටත් බලමු. එතකොට මෙතන පුතාලට පෙන්නලා තියෙනවා මේ පර්කොලේෂන් කියන එක. ඒක තමයි වැස්සීම. එහෙම නැත්නම් ගැඹුරු වැස්සීම. එතකොට වෙන්නේ මොකද්ද? මේ මතු පිට ස්තර වලින් එන ජලය තවදුරටත් ගැඹුරට වැස්සිලා ගිහිල්ලා මේ ජල සංචායක වලට ගමන් කරනවා. වෝටර් ටේබල් එකට ගමන් කරනවා. එතකොට ඒ ජලය ශාක වලට පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඒක පුතාලා මතක තියාගන්න. එතකොට ගැඹුරු වැස්සීමෙන් හෝ වැස්සීමෙන් යන ජලය ශාක වලට උරා ගැනීමේ හැකියාවක් නැහැ. ඊළඟට පුතාලට පෙන්නලා දීලා තියෙන්නේ ඇතුළු කාන්දු වීම සහ මතු පිට කාන්දු වීම. එහෙම නැත්නම් මතු පිට ආපදාවය කියන එක. එතකොට මතු පිට ආපදාවය කියන එක සිද්ධ වෙන්නේ මේ මතු පිටින් ජලය මේ විදියට ගලාගෙන ගිහිල්ලා ජල ප්‍රභව වලට එකතු වෙන එක. එතකොට ඒ ජලයත් ශාක වලට උරා ගැනීමේ හැකියාව නැහැ. ඊට පස්සේ වාෂ්පීභවනයේදී වෙන්නේ මේ ශාකවල සහ පසේ තියෙන ජලය වාෂ්පීභවනයෙන් ඉහළ අහසට ගමන් කිරීම. අන්න එතෙන්දී ඒ ජලය ශාක වලට ලබා ගැනීමට හැකියාවක් නැහැ. එතකොට ඇතුළු කාන්දු වීම, මේ ඇතුළු කාන්දු වීම එහෙම නැත්නම් ඉන්ෆිල්ට්‍රේෂන් කියන එකේදී වෙන්නේ වර්ෂා ජලය මේ මතු පිට ස්තර වලට ගමන් කිරීම. එතකොට මේ ඇතුළු කාන්දු වීමේ ජලය තියෙන්නේ මේ මතු පිට ස්තරවල. එතකොට ඒවා ශාක වලට උරා ගැනීමේ හැකියාව තියෙනවා. එවනම් පුතාලට දැන් මේකේ උත්තරේ පැහැදිලි. ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ලෙස පසට ජලය ලැබෙන ආකාරයකි. ගැඹුරු වැස්සීම එන ශාක වලට ලබා ගන්න බෑ ගැඹුරු වැස්සීමේදී. ජල වහනය කියන එකේදී වෙන්නේ ජලය යට ස්තර වලට පහසුවෙන් ගමන් කිරීම. ඒ කියන්නේ පස මත රැඳෙන්නේ නැතුව ගමන් කිරීමට තමයි ජල වාහනය කියන්නේ. එතකොට මතු පිට ආපදාව කියන්නේ මතු පිටින් ජලය ගමන් කරලා ජල ප්‍රභව වලට ගමන් කිරීම. එතකොට ඇතුල් කාන්දු වීම කියන එක මතු පිට ස්තරවලට ජලය අර පුංචි සිදුරු හරහා ගමන් කිරීම තමයි ඇතුල් කාන්දු වීම කියලා කියන්නේ. එතකොට අර කේශාකර්ෂණයෙන් තමයි මේ ජලය පුංචි සිදුරු හරහා ගමන් කරන්නේ. එතකොට මේ ජලය ශාක වලට උරා ගන්න පුළුවන් ජලය ඇතුළු කාන්දු වීම. වාෂ්පීභවනයෙන් වෙන්නේ වාෂ්පීකරණය වෙලා පසෙන් සහ ශාක වලින් ජලය ඉහළ අහසට ගමන් කිරීම. එහෙමනම් දුවේ පුතේ මේකට උත්තරේ වෙන්න ඕනේ ඇතුළු කාන්දු වීම. 7 වෙනි ප්‍රශ්නය පුතේ මෙම පසේ ව්‍යුහය වන්නේ. එතකොට මේ අතින් අල්ලලා තියෙන මේ පස් ටික කැල්ල යනවා විසිරීලා යනවා වගේ අපිට පේනවා. එතකොට කැඩිතෙමය ව්‍යුහයකි, ස්තම්භික ව්‍යුහයකි, තනි කණිකාමය ව්‍යුහයකි, ප්‍රිස්මාකාර ව්‍යුහයකි,
තැටිමය ව්‍යුහයකි. දැන් පුතාලා තෝරගන්න ඕන උත්තරේ. අපි බලමු අපි හොයමු උත්තරේ අපේ විශ්ලේෂණය තුලින්. දැන් බලන්න දුවේ පුතේ මේ තියෙන්නේ පාංශු ව්‍යුහ ආකාර ටික. එතකොට කැඩිතිමය ව්‍යුහය. මේ ආකාරයේ පසකට අපි කියනවා කැඩිතිමය ව්‍යුහය. ඒකෙත් අපිට පුංචි පුංචි කැට දකින්න ලැබෙනවා. එතකොට කුට්ටි කියන එකේ ටිකක් ලොකු කොටස් තමයි කුට්ටි විදියට තමයි දකින්න ලැබෙන්නේ. එතකොට ප්‍රිස්මාකාරයේ ප්‍රිස්මයක් වගේ හැඩයට තමයි මේ පස් කැඩිති දකින්න ලැබෙන්නේ. එතකොට ස්තම්භික ආකාරයේ ස්තම්භාකාර විදියට මෙතන ප්‍රිස්මාකාර ආකාරයේ විදියට මෙතන තිබුණට මෙතන තියෙන ස්තම්භික ආකාරයේ විදියට. එතකොට මෙතන තැටිමය ප්ලේට්ස් වගේ තැටි වගේ තියෙන එක තැටිමය ආකාර. තනි කණිකා එක තනි කණිකා විදියට තියෙන හින්දා තමයි අතෙන් ගැලවිලා පුංචි කණිකා විදියට විසිරිලා යන්නේ. එතකොට එහෙමනම් මේ අපේ ප්‍රශ්නේ දීලා තිබුණු ආකාරය තමයි මේ සිංගල් ග්‍රේන්ඩ් එහෙම නැත්නම් තනි කණිකා ආකාරය. එතකොට මේ ආකාර ටික හොඳ පැහැදිලිව මතක තියාගන්න ඕනේ අපි. මොන ආකාරයෙන් ආවත් අපිට උත්තරේ ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ මේකට උත්තරේ වෙන්නේ මොකද්ද? තනි කණිකාමය ව්‍යුහයකි කියන උත්තරේ. තුන්වෙනි උත්තරය. අපි යමු දුවේ පුතේ දැන් 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නයෙන් කියන්නේ පාංශු පුනරුත්ථාපන ක්‍රමයක් නොවන්නේ. පාංශු පුනරුත්ථාපන ක්‍රමයක් නොවන්නේ. එතකොට පස නැවත සකස් කිරීමේ ක්‍රමයක් නොවන්නේ. බලමු බිම් සැකසීම සිදු කිරීමේදී බෑවුන් සහිත බිම් සඳහා අවම හෝ ශූන්‍ය බිම් සැකසීමේ ක්‍රම අනුගමනය කිරීම. මෙතන කියන්නේ ක්‍රමයක් නොවන්නේ කියන එක. හරිද? එතකොට දෙවෙනි එක භෝග වගා කිරීමේදී සමෝච්චාකාරයට භෝග සිටවීම. සුළං බාධක ගස් හා වැටි සිටවීම. රසායනික පොහොර සමග කාබනික පොහොර භාවිතා කිරීම. දිගින් දිගටම එකම භූමියක භෝග වගා කිරීම. දැන් පුතාලට පැහැදිලි උත්තරේ. දැන් උත්තරේ හොයලා තියාගන්න. අපි මේ සම්බන්ධයෙන් තියෙන පොඩි විශ්ලේෂණයකට යමු. අපි බලමු පාංශු පුනරුත්ථාපනය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම. එතකොට මේ ප්‍රශ්නේ තිබුණා ප්‍රධානම කොටස තමයි පාංශු පුනරුත්ථාපනය කියන්නේ. එතකොට පාංශු පුනරුත්ථාපනය කියලා කියන්නේ යම් පසක නිෂ්පාදකතාවය. නිසි ලෙස ආරක්ෂා වන පරිදි. එතකොට නිෂ්පාදකතාවය කියන්නේ භෝගයක් වවලා අපිට සරු අස්වැන්නක් ගැනීමේ හැකියාව. අන්න ඒක නිසි ලෙස ආරක්ෂා වෙන පරිදි පසේ ඇති උසස් පාංශු ලක්ෂණ. ඒ විදිහට අපිට උසස් නිෂ්පාදනයක් ලබා ගන්න නම් පසක නිෂ්පාදිතතාවය වැඩි කරන්න නම් පසේ තියෙන්න ඕන පුතේ උසස් පාංශු ලක්ෂණ. මොනවද? පසේ තියෙන්න ඕනි ජෛව, රසායනික සහ භෞතික ලක්ෂණ. ඒවා තමයි උසස් පාංශු ලක්ෂණ. එතකොට අන්න ඒ පාංශු ලක්ෂණ පුතේ ඒ පාංශු ලක්ෂණ දිගු කාලීනව කෙටි කාලීනව නෙවෙයි දිගු කාලීනව උසස් තත්ත්වයකට ගෙන එනවා නම් අන්න ඒකට කියනවා පාංශු පුනරුත්ථාපනය කියලා. එතකොට පුතේ ඔයගොල්ලෝ දැනගන්න ඕනි පසක නිෂ්පාදකතාවය අපි ආරක්ෂා කරගන්න ඕනි. එතකොට මේ පසක නිෂ්පාදකතාවය ආරක්ෂා කරගන්න ඕනේ අපි දිගු කාලීනව. එතකොට දිගු කාලීනව ආරක්ෂා කරගන්න නම් පසේ තියෙන උසස් පාංශු ලක්ෂණ අපි දියුණු කරගන්න ඕනේ. උසස් තත්ත්වයකට ගේන්න ඕනේ. ඒ උසස් පාංශු ලක්ෂණ තමයි පසේ තියෙන ජෛව, රසායනික හා භෞතික ලක්ෂණ. එතකොට පාංශු පුනරුත්ථාපන ක්‍රම අපි කතා කරනකොට පුතේ පසේ pH අගය. පසේ pH අගය සුසු තත්ත්වයක තියෙන්න ඕනි. එතකොට එහෙම තිබුණේ නැත්තම් භෝග වගාවේදී ඒක අහිතකර විදියට බලපානවා. එතකොට ගොඩාක් භෝග වලට උදාසීන pH අගයක් තමයි තියෙන්න ඕනේ. සාමාන්‍ය මද ආම්ලික උදාසීන පස තමයි භෝග වගාවට ගොඩාක් සුදුසු. මද ආම්ලික කියන්නේ pH අගය 6.5 ඊළඟට 7.5 වගේ කලාපයේ තමයි භෝග වගාවල් ඉතාමත් හොඳට භෝග වැවෙන්නේ. පෝෂක හොඳින් අවශෝෂණය කරන්නේ මේ කලාපයේදී. එහෙමනම් එක පාංශු පුනරුත්ථාපන ක්‍රමයක් තමයි පුතේ පසේ තියෙන pH අගය නිවැරදිව සැකසීම.
එතකොට පුතේ අපි පාංශු පුනරුත්ථාපනය කරනකොට කෘෂිකාර්මික කටයුතු කරන වෙලාවේදී අපිට අනුගමනය කරන්න පුළුවන් නිවැරදි පිළිවෙත් තියෙනවා. අපි කෘෂිකාර්මික කටයුතු කරනකොට මේ පාංශු පුනරුත්ථාපනය ගැන සිතමින් ඒ ගැන කටයුතු කරමින් තමයි වගා කටයුතු කරන්න ඕනේ. ඒකෙදී අපි බීම් සැකසීම කියන එක ප්‍රධානයි. මොකද බීම් සැකසීමේදී ඔය පස්සේ භෞතික, ජෛව, රසායනික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා බෑවුම් සහිත බිමක් නම් පුතේ. ඒක බෑවුම් සහිත බිමක් නම් ඒකට අපිට අවම හෝ ශූන්‍ය බිම් සැකසීම කරන්න ඕනේ. අවම බිම් සැකසීම එහෙම නැත්නම් ශූන්‍ය බිම් සැකසීම අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට බිම් සැකසීම අපි අවම විදියට කරනකොට පසට සිද්ධ වෙන හානිය ඉතාමත් අඩු වෙනවා. පසට ගොඩාක් හානි කරොත් එහෙම ওই බෑවුම් සහිත බිම් වල පාංශු කාදනයෙන් පස හේදිලා යනවා. ඒක නිසා තමයි අපි අවම බිම් සැකසීමක් හරි ශූන්‍ය බිම් සැකසීමක් හරි ඔය බෑවුම් සහිත බිම් සඳහා සුදුසුයි කියලා කියන්නේ. එතකොට අවශ්‍ය එහෙම නැත්නම් අපි අවශ්‍ය ගැඹුරට පමණක් බිම් සැකසීම කරනවා. ගොඩාක් යටට බිම් සැකසීම කරන්නේ නැතුව. එතකොට භෝග සිටුවීම කරනකොට අපිට ওই බෑවුම් සහිත බිම් වල සමෝච්ච ආකාරයට භෝග සිටවන්න පුළුවන්. එතකොට මේ හිටවල තියෙන පුතේ සමෝච්ච ආකාරයට. ඒ කියන්නේ සම උස තැන්. මේ බෑවුමේ තියෙන සම උස තැන් වල තමයි මේ වගා කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ විදියට එකම උස තැන් මේ විදියට අපිට දක්නට ලැබෙන්නේ. මේවා කියනවා සමෝච්ච ක්‍රමයට බිම් සැකසීම කියලා කියනවා. මේ බිම් සකස් කරලා තියෙන්නේ සමෝච්ච ක්‍රමයට. ඊට පස්සේ සුලංකාදනය අවම කිරීම. සුලංගිනුත් පස ගසාගෙන ගියොත් එහෙම පසේ තියෙන සාරවත් බව නැති වෙලා යනවා. ඒක නිසා සුලංකාදනය අවම කරන්න සුලම් බාධක ගස් හා වැටි හිටවන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ මෙතන තමයි වගාව තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේ සුලම් බාධක ගස් හිටවලා. එතකොට ඒක නිසා පස කාදනය වෙන එක සුලංගින් පස කාදනය වෙන එක අවම කරලා තියෙනවා. එතකොට සුලම් බාධක වැටි හදන්න පුළුවන් මේ වගේ. සුලම් බාධක ගස් හදන්න පුළුවන්. අන්න ඒ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ පස පුනරුත්ථාපනය කිරීමේදී. එතකොට රසායනික පොහොර සමග කාබනික පොහොර භාවිතා කිරීම. එතකොට අපි රසායනික පොහොරත් එක්ක කාබනික පොහොර භාවිතා කරොත් පසේ සරු බව අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට පාංශු කාදනය අඩු කරගන්න පුළුවන් මේකෙදි. ඒ වගේම ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ විදිහට කිරීම තුළ පසේ භෞතික රසායනික ජෛවීය ලක්ෂණ දියුණු කරගන්නත් පුළුවන්. එතකොට ඒක පාංශු පුනරුත්ථාපන ක්‍රමයක්. එතකොට භෝගාසන නෙලීමෙන් පසු භූමිය ශාක වලින් තොරව නිරාවරණය වී තැබීම වැළැක්වීම. භෝගාසන නෙළුවට පස්සේ අපිට පස ශාක වලින් තොරව තියෙන එක වළක්වන්න පුළුවන් නම් පාංශු පුනරුත්ථාපනය කරගන්න පුළුවන් අපට. ඒ වගේම දුවේ පුතේ රන්ල භෝග වගා කිරීමෙනුත් පසට නයිට්‍රජන් පෝෂක එකතු වෙලා පාංශු පුනරුත්ථාපනය සිද්ධ වෙනවා. ඒ වගේම දියුණු ගොවිතැන් ක්‍රම භාවිතා කිරීමෙත් පසේ සාරවත් බව වැඩි වෙලා පාංශු පුනරුත්ථාපනය සිදු වෙනවා. එතකොට මේ වගේ දියුණු ගොවිතැන් ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ඔයගොල්ලෝ මෙන්න මේ ටිකක් දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් වල්නාශක භාවිතා කරනකොට ඒකේ ආසනීට ක්ලෝරේට වගේ ඒවා පස්සේ එකතු වෙලා ඒව භෝග වලට විස සහිත වෙනවා. එතකොට ඒක පාංශු පුනරුත්ථාපනය අවම කරන දෙයක්. ඒ වගේම වල්නාශක භාවිතයේදී අහිතකර ඒවා භාවිතය අපි අවම කරන්න ඕනේ. එතකොට පස්සේ ජල වහන ක්‍රම දුර්වල වුණොත් එහෙම එතකොට පස්සේ අඩංගු පෝෂක ශාකයට ලබා ගන්න බැරි වෙනවා. පස නිසරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම පස්සේ ජල වහනේ යථා තත්ත්වයට පත් කිරීමේ හින්දා පාංශු පුනරුත්ථාපනයේදී ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අපි දැන් දිගින් දිගටම එකම භූමියක භෝග වගා කරනකොට පසේ තියෙන පෝෂක දිගින් දිගටම අස්වැන්න විදියට පසෙන් අයින් වෙලා යනවා. ඒකින්ද පොහොර පසට නියමිත අවස්ථාවේදී නියමිත අනුපාත වලින් ලබා දීමේ පාංශු පුනරුත්ථාපනය සිද්ධ කරගන්න පුළුවන්. එතකොට මේ දේවල් සාමාන්‍ය දැනුම විදියට පුතාලට තියෙන්න ඕනේ. කෘෂිකර්මය කෘෂි විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විදියට පුතේ ඔයාලට සාමාන්‍ය දැනුම විදියට මේ දේවල් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පාංශු පුනරුත්ථාපන ක්‍රමයක් නොවන්නේ කියන එක.
එතකොට බිම් සැකසීම සිදු කිරීමේදී අවබෝධ ශූන්‍ය බිම් සැකසීම බෑවුම් සහිත බිම් වලට හොඳයි කියලා කතා කරා අපි. ඒක හරි. එතකොට භෝග වගා කිරීමේදී බෑවුම් සහිත බිම් වල අපි සමෝච්චාකාරයට භෝග සිටවන්න ඕනි කියලා කතා කරා. එතකොට සුළං බාධක ගසා වැටි සිටුවීමෙන් සුළං කාදනය අවම කරන්න පුළුවන් කියලා කතා කරා. රසායනික පොහොරත් එක්ක කාබනික පොහොර භාවිතා කිරීමෙන් පස්සේ ජෛවීය රසායනික භෞතික ලක්ෂණ දියුණු කරන්න පුළුවන්. පොහොර උරා ගැනීමේ කාර්යක්ෂමතාවය හොඳින් සිද්ධ වෙනවා කියලා කතා කරා. හැබැයි දිගින් දිගටම එකම භූමියක භෝග වගා කිරීමෙන් අස්වැන්න දිගින් දිගටම පසෙන් ඉවත් වීම තුළ පාංශු පුනරුත්ථාපනය වෙන්නේ පසේ සරු බව නැති වෙනවා. එතකොට ඒක නැති කරොත් තමයි පසේ පාංශු පුනරුත්ථාපනය කියන එක සිද්ධ වෙන්නේ. එහෙමනම් උත්තරේ වෙන්න ඕන දුවේ පුතේ දිගින් දිගටම එකම භූමියක වගා කිරීම කියන උත්තරය. නොවන්නේ කියන එකට එන්නේ පස්වෙනි උත්තරය. අපි බලමු 9 වෙනි ප්‍රශ්නය. කුඹුරු ඉඩම් වල ඇසොල්ලා වගා කිරීමෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? පසට නයිට්‍රජන් එකතු කිරීම අඩු කරගත හැකි අතර වල් පැල පාලනය කළ හැකියි. පසට නයිට්‍රජන් එකතු කිරීම අඩු කරගත හැකි අතර වල් පැල පාලනය කළ නොහැකියි. පසට ෆොස්ෆරස් එකතු කිරීම අඩු කරගත හැකි අතර වල් පැල පාලනය කළ හැකියි. පසට ෆොස්ෆරස් එකතු කිරීම අඩු කරගත හැකි අතර වල් පැල පාලනය කළ නොහැකියි. පසට නයිට්‍රජන් හා ෆොස්ෆරස් එකතු කිරීම අඩු කරගත හැකි අතර වල් පැල පාලනය කළ හැකියි. එතකොට බලන්න කුඹුරු ඉඩම් වල ඇසොල්ලා වගා කිරීමෙන් නයිට්‍රජන් අපිට කපා හරින්න පුළුවන්ද? නයිට්‍රජන් සහ ෆොස්ෆරස් දෙකම කපා හරින්න පුළුවන්ද? වල් පැල පාලනය කරන්න පුළුවන්ද? වල් පැල පාලනය කරන්න බැරිද කියන එක තමයි අපි තේරුම් අරන් ඉන්න ඕන මේ ප්‍රශ්නෙට උත්තරේට ඉර ගහන්න. අපි බලමු එහෙමනම්. අපි ඉස්සෙල්ලම බලමු දුවේ පුතේ මේ ඇසොල්ලා කියන්නේ මේ ජීව පොහොරක් නේද? එතකොට ජෛවී කියන්නේ ශාකයක් විදියට දෙන පොහොරක්, ජීව පොහොරක්. අපි බලමු මේ ඇසොල්ලා කියන්නේ මොකක්ද කියලා. ඇසොල්ලා කියන්නේ දුවේ පුතේ පර්ණාංගී ශාකයක්. ඔයාලට මෙතන මේ පින්තූරෙනුත් දකින්න ලැබෙන එක පර්ණාංගී ශාකයක්. එතකොට මේකේ තියෙනවා සහජීවී ලෙස වැඩෙන ඇනබීනා ඇසොල්ලේ කියන සයනොබැක්ටීරියාව මේ ශාකය තුල වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ සයනොබැක්ටීරියාවට පුළුවන් වයිගෝනීය නයිට්‍රජන් තිර කරන්න. එතකොට කුඹුරු වල ඇසොල්ලා වගා කරාම මේ නයිට්‍රජන් පසට ලැබෙනවා මේ සයනොබැක්ටීරියාව ඇනබීනා ඇසොල්ලේ කියන සයනොබැක්ටීරියාව වයිගෝනීය නයිට්‍රජන් තිර කරන නිසා. ඒ හින්දා අපිට කුඹුරු වල ඇසොල්ලා වගා කරාම යම්කිසි නයිට්‍රජන් පොහොර ප්‍රමාණයක් අඩු කරගන්න යොදන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇසොල්ලා වැඩෙනකොට පුතේ ඇසොල්ලා තට්ටුවක් විදියට වැවෙනවා. මේ බලන්න. එතකොට අර වල් පැල හැටි මේ වර්ධනය වීමේ හැකියාව අඩු වෙනවා. එතකොට ඒ නිසා ඇසොල්ලා තට්ටුවක් විදියට වැඩෙන හින්දා වල් පැල මර්ධනයත් සිද්ධ වෙනවා. එතකොට ඇසොල්ලා අපි වගා කරනකොට පුතේ ඔය කුඹුරු ඉඩම් වලම ඉහළ කොටසේ සිමෙන්ති ටැංකිය එක අපිට ඇසොල්ලා වගා කරලා කුඹුරට යොදන්න පුළුවන්. කුඹුරු වපුරන අවස්ථාවේදී තමයි ගොඩක් වෙලාවට අපි ඇසොල්ලා කුඹුරට යොදන්නේ. එතකොට මතු පිට පොහොර යොදන වෙලාවේදී යෙදුවොත් මේක ගොඩාක් හොඳට අපිට වර්ධනය කරගන්න පුළුවන්. එතකොට වී ගොවිතැනේදී වගේම වෙනත් භෝග වගාවල් වලටත් අපිට ඇසොල්ලා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපි කොම්පෝස්ට් හදනකොට ඇසොල්ලා භාවිතා කරොත් ගොඩක් නයිට්‍රජන් අඩංගු පොහොරක් විදියට ඒක අපිට ලබා ගන්න පුළුවන්. එතකොට කුඹුරෙන් ගන්න ඇසොල්ලා අන්තිමේදී අපිට එකතු කරලා වැස්සෙන් ආරක්ෂා වෙන විදියට ගොඩ ගහලා තිබ්බොත් ඉතාමත් ඉක්මනින් අපිට කොම්පෝස්ට් ලබා ගන්නත් පුළුවන්. එහෙනම් දුවලා පුතාලා දැන් ඇසොල්ලා ගැන ගොඩාක් කරුණු කාරණා ඉගෙන ගත්තා. එහෙමනම් ඇසොල්ලා වලට මේ කාරණාවල් දෙකක් ඉෂ්ට වෙනවා. වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා. ඒකින්ද නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න පුළුවන්. ඒ වගේම වල් මර්ධනය කියන එක සිද්ධ වෙනවා. එතකොට මේකේ කොතනකවත් කියන නෑ පුතේ ෆොස්ෆරස් අවශෝෂණයට ෆොස්ෆරස් පොහොර සම්බන්ධයෙන් කිසිම දෙයක් සිද්ධ වෙනවා කියලා නැහැ. එhmenan අපි බලමු උත්තරේ මොකක්ද කියලා. එhmenan දුවේ පුතේ උත්තරේ වෙන්න ඕන මොකක්ද?
පසට නයිට්‍රජන් එකතු කිරීම අඩු කරගත හැකි අතර වල් පැල පාලනය කළ හැකිය කියන උත්තරේ තෝරගන්න ඕනේ. ෂඩස්රාකාර ක්‍රමයට සිටුවිය හැකි භෝගය වන්නේ 10 වෙනි ප්‍රශ්නය. ෂඩස්රාකාර ක්‍රමයට සිටුවිය හැකි භෝගය වන්නේ. එතකොට අපි භෝග හිටවනකොට පුතේ එක එක ත්‍රිකෝණාකාර හැඩයට සමචතුරස්‍රාකාර හැඩයට ඍජු කෝණාශ්‍රාකාර හැඩයට එක එක විදියට භෝග වගා කරනවා. එතකොට අපෙන් අහන්නේ මේ ෂඩස්රාකාර ක්‍රමයට සිටුවිය හැකි භෝගය වන්නේ අන්නාසි, කෙසෙල්, අඹ, රඹුටන්, පේර. එහෙනම් අපි බලමු කොහොමද මේ ෂඩස්රාකාර ක්‍රමයට හිටවන්න පුළුවන් භෝග වෙන්නේ මොනවද කියලා. ඔන්න පුතේ බලන්න මේ තියෙන ත්‍රිකෝණාකාර ක්‍රමයට පළතුරු භෝග හිටවන්න පුළුවන්. එතකොට මේක පහේ බෙදුම් ක්‍රමයේ විදියට අඹ හිටවන්න පුළුවන්. මේ මැද හිටවන්න පුළුවන් මොනවද? පැපොල්. මේ මැද හිටවන්න පුළුවන් පැපොල් ගස් ලබු. එතකොට මේ මේ පංචාස්සාකාර ක්‍රමයේ මේ කෝණවල් වල හිටවන්නේ මොනවද පුතේ? අඹ. ඒ විදිහට පහේ බෙදුම් ක්‍රමයට හිටවන්න පුළුවන් අඹ. එතකොට සමචතුරස්‍රාකාර විදිහට හිටවන්න පුළුවන් ඒවා තමයි පුතේ ගස් ලබු, කෙසෙල්, පේර ඒ වගේ ඒවා. එතකොට අපි බලමු ෂඩස්රාකාර විදිහට. දැන් අපෙන් ඇහුවේ ෂඩස්රාකාර විදිහටනේ පුතේ. එතකොට ෂඩස්රාකාර විදිහට වගා කරන්න පුළුවන් පුතේ කෙසෙල්. කෙසෙල් තමයි මේ ෂඩස්රාකාර ක්‍රමයට මේ හැම මුල්ලෙම කෙසෙල් පැලයක් හිටවන්න පුළුවන්. ඒක තමයි මේ ෂඩස්රාකාර ක්‍රමය කියලා කියන්නේ. එතකොට දෙපේලියට හිටවන්න පුළුවන් පුතේ අන්නාසි. එතකොට මේ සමචතුරස්‍රාකාර ක්‍රමයට පළතුරු වර්ග, රබර්, පොල් ඒව වගා කරන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ ඍජු කෝණාශ්‍රාකාර ක්‍රමයටත් පුතේ පළතුරු වර්ග, රබර්, පොල් වගේ දේවල් වගා කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපේ උත්තරේ වෙන්නේ ෂඩස්රාකාර ක්‍රමයට සිටුවිය හැකි භෝගය වන්නේ කෙසෙල්. එතකොට අන්නාසි දෙපේලි ක්‍රමයට නේද? එතකොට අඹ අපිට පුළුවන් පංචාශ්‍රාකාර ක්‍රමයට හිටවන්න පුළුවන්. ඒ වගේ මේ රඹුටන්, පේර මේ හැම දෙයක්ම හිටවන්න පුළුවන් ආකාර පුතාලා හොඳට විශ්ලේෂණය කරලා බලලා ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් මේකට උත්තරේ වෙන්නේ මොකද්ද පුතේ? ෂඩස්රාකාර ක්‍රමයට සිටුවිය හැකි භෝගය වන්නේ කෙසෙල් කියන උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ මේ බහුවර්ණ විවරණය තුලින් අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. ඒ ප්‍රශ්න 10 ඇතුලේ පුතේ ප්‍රශ්න 20කට වඩා දේවල් අපි සාකච්ඡා වෙලා තියෙනවා. පුතාලා මේව නැවත පරිහරණය කිරීමෙන් පුතේ මේ මතක ශක්තිය වර්ධනය කරගෙන විභාගයේ සඳහා සූදානම් වෙන්න. එහෙමනම් දුවේ පුතේ මෙවැනිම තවත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. ආයුබෝවන් දුවේ පුතේ.